ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ පැතගත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත දින 90කට පසු ජාතික උද්‍යාන සංචාරකීන්ට විවෘත වෙයි. උසස් පෙළ විභාගය කල් යන ලකුණු. කරුණා කරලා මේ ගැන බලලා දරුවන්ට ඇත්තටම කල් මදිද වෙලාව මදිද ආවරණය කරන්න කියන එක මට දින 4ක් 5ක් ඇතුළත දෙන්න. පාකිස්තානයේ සිරවේ සිටි ශ්‍රී ලාංකිකයින් 130ක් දිවයිනට. හිටපු ජනපතිට මැතිවරණ කොමිසමෙන් තහංචියක්. මම මේ ස්ථානයෙන් පිටව යනවා. මහනුවරදී ලොරියක් පොලිසියට කඩාවදී. වැල්ලවත්තේ අනතුරකින් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ දියණියක් මරුට. මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වන දිනය කල් දැමීම පිළිබඳ නැවත සලකා බැලීමට සිය අවධානය යොමු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පවසනවා. උසස් පෙළ සිසුන්ගේ ඉල්ලීම සලකා බලමින් එම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කළා. දවසේ පුවත අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාස 7 වෙනිදා ආරම්භ කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් එම තීරණය පිළිබඳ යලි සලකා බලන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දාද උදේ මට එද්දි කතා කරා. ආනන්ද විද්‍යාලයේ දරුවෝ කණ්ඩායම. පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවෝ කණ්ඩායම. උසස් පෙළ විභාගයට දීලා තියෙන දිනේ සැප්තැම්බර් 7. අපිට කල්මදි. බැරිද සර් මේක වෙනස් කරන්න? තව අඩු ගන්න සති 3ක් විතර අපිට දෙන්න බැරිද? අපි කාගෙත් මේක ඉල්ලීමක්. සර්ගේ Facebook එකටත් මේ පරිණිවිඩ දාලා තියෙනවා කියලා කිව්වා. මම වාහන නැගලා ඉස්සෙල්ලම කිව්වේ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා කරුණා කරලා මේ ගැන බලලා දරුවන්ට ඇත්තටම කල් මදිද වෙලාව මදිද ආවරණය කරන්න කියන එක මට දින 4ක් 5ක් ඇතුළත දෙන්න කියලා. දරුවෝ කියනවා නම් අපි තීන්දුවක් ගන්න ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා දරුවන්ට අදාළ ඕනම කාරණයකදී දරුවන්ගේ පැත්තෙන් හිතලා මිසක්කා දේශපාලකයෙකුගේ පැත්තෙන් හිතලවත් නිලධාරීන්ගේ පැත්තෙන් හිතලවත් නෙමෙයි. මේ අතර නිරෝධායන නීති රීතිවලට අනුව පාසල් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් ගාල්ල ඕල්කට් විද්‍යාලයේ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. එහිදී COVID-19 අවධානම අවම කර ගැනීම සහ පවතින වැසි සමය තුළ ඩෙංගු ඕදුරින් දරුවන් බේරා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා. දවසේ පුවත COVID-19 වසංගතයේ හේතුවෙන් පාකිස්තානයේ කුටු වී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. COVID-19 වසංගත තත්ත්වයත් සමග පාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස දිවෙනට පැමිණියේ අදාළියම 4:40ට පමණ. UL 1282 තරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් පැමිණියේ පාකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළේ සිටයි. මෙලෙස පැමිණි 130 දෙනා අතර ත්‍රිවිධ හමුදා සමාජිකයන් 61 දෙනෙකු වන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අදාළ ගුවන් මගින් පිරිස සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂාවට ලක් කෙරුණේ මෙලෙසින්. PCR පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඔවුන් රඳවා තබා ඇත්තේ ගුවන් තොටුපළ අවට රෝහල් 4කයි. මේ අතර අද දිනය තුළ මේ දක්වා මෙරටින් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වුණේ නැහැ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1889ක්. ඒ අතරින් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව රෝහල් වලින් පිටව ගිය පිරිස 1287ක් වන අතර 591 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ත්‍රිවිධ හමුදාව මගින් මෙහෙවන නිරෝධායන මධ්‍යස්ථාන 5ක රැඳී සිටි පුද්ගලයන් 222 දෙනෙකු අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර පිටව යාමට නියමිතයි. මෙතන සිංහල, දමිළ, මුස්ලිම්, ක්‍රිස්තියානි එම ජාතිය මෙලිය කිසිම දෙයකට කිසිම ભેදයක් නැතුව ඉතාම හිමින් සැලකුවා. ඒ අතර අපේ හමුදාව කියන්නේ ලෝකෙට විශිෂ්ට හමුදාවක්. මට කියන්න තියෙන අන්තිමට කියලා තියෙන අපේ විධානදාර බෙස්ට්.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 13875 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. අද දින වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුළ පුද්ගලයන් 4387 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. නාවික හමුදාවේ COVID-19 ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 882 දෙනෙකු ලෙස වාර්තා වෙනවා. ඉන් 708 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර ගොස් තිබෙනවා. දැනට රණවිරුවන් 174 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර COVID-19 වෛරසය පැතිරීමත් සමග තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදු කළ ඖෂධ බෙදා හැරීමේ කටයුතු අද සිට නවතා දමන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය රාජකාරී කටයුතු සහ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත මැතිවරණ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. COVID-19 දෙවන රැල්ලක අවධානමකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉන් 36 දෙනෙකුම බීජිං නගරයෙන් වාර්තා වූ බවයි. මේ වන විට COVID-19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක අවධානමකට චීනය මුහුණ දී සිටින අතර එහි නවතම කේන්ද්‍රස්ථානයේ බවට බීජිං අගනුවර පත්ව තිබෙනවා. අද දිනේද බීජිං නුවරින් නව ආසාදිතයන් 36ක් හමු වූ අතර ඒ අනුව දින 4ක් තුළ බීජිං අගනුවරින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 51ක්. මේ අනුව වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් බීජිංහි දකුණු දිග ෆෙන්ටායි දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය ප්‍රධානියා දුරෙන් ඉවත් කිරීමට කොමියුනිස්ට් පාලන අධිකාරිය පියවර ගත්තා. මේ අතර තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළද ඇමරිකාවෙන් නව ආසාදිතයන් 19920ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2162144 දක්වා ඉහළ ගියා. ලතින් ඇමරිකානු කලාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලෙන් වාර්තා වන අතර එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 867882 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 10086ක් වාර්තා වීමත් සමගයි. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 8835ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 528964 දක්වා ඉහළ ගියා. මේ අතර දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතයන් සහ මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රංශය අද සිට තවදුරටත් නිරෝධායන සහ සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගත්තා. නිරෝධායන සහ සංචරණ සීමා ලිහිල් කිරීමට ඉතාලිය පියවර ගැනීමත් සමග වෙනිස් නගරය වෙත සංචාරකයන්ගේ ආකර්ෂණය යළිත් යොමු වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. COVID-19 වෛරසයෙන් දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 11382ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 333008ක් දක්වා ඉහළ ගියා. ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 9520ක්. ලොව සිව්වෙනියට වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත් ඇත්තේද ඉන්දියාවයි. මේ අතර ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ සීමා වීම හේතුවෙන් දුම්රිය මැදිරි 500ක් ඇඳන් 8000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර වාට්ටු ලෙස සූදානම් කිරීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර පේරු රාජ්‍යයේ සංචරණ සීමා සහ නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට එරට ආරක්ෂක අංශ කසපහර එල්ල කිරීමට කටයුතු කරන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 79,90,07 දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 4,35,493ක්. COVID-19 වසංගතය පැතිර යාමත් සමග මාස 3කට ආසන්න කාලයක් වසා දැමුණු මෙරට ජාතික උද්‍යානවල සංචාරක සේවා අද නැවත ආරම්භ කළා. ඒ අනුව යාල, විල්පත්තුව, උඩවලව ඇතුළු ජාතික උද්‍යාන 7ක් අද සිට සංචාරකයන් සඳහා විවෘතයි. COVID-19 වසංගතය මෙරට තුළ පැතිර යාමත් සමග වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික උද්‍යාන තුළ සංචාරක සේවා අත්හිටුවනු ලැබුවේ පසුගිය මාර්තු 15 වැනිදායි. ඒ අනුව දින 90කට ආසන්න කාලයක් මෙරට ජාතික උද්‍යාන සියල්ල වසා දැමුණා. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වය රට තුළ පාලනය වීමත් සමග අද සිට යාල, විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, පරවිදූපත සහ හෝටන් තැන්න යන ජාතික උද්‍යාන 7 මහජනතාවට විවෘත කෙරුණා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික උද්‍යාන වසා දැමීමට පෙර වනජීවි සංචාරක නිවාස සහ කඳවුරුබිම් වෙන් කරගත් පුද්ගලයින්ට නැවත පැමිණෙන අනුපිළිවෙල අනුව අමතර ගාස්තුවකින් තොරව එම වෙන් කර ගැනීම සිදු කළ හැකි බවයි. ඒ අනුව අද විවෘත කෙරුණු ජාතික වනෝද්‍යානවලට සංචාරකයන් ඇතුළත් කිරීම සිදු කෙරුණේ නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. අපි මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට හුරු වෙලා මේක බොහොම සන්තෝෂයෙන් වින්ද කට්ටියනේ. අපි මාස ගාණක් ගෙදරටලා ඉඳලා ඒක මේක නැවත අපිට ලැබීම ගැන අපි බොහොම සන්තෝෂයි. කොරෝනා වලින් පස්සේ ට්‍රිප් එකක් විදිහට එළියට එන පළවෙනි එක ඇත්තටම හොඳයි හැම අතින්ම. අපි මාස ගාණක් ක්වොරන්ටයින් වෙලා අපි බොහොම නොවිසිලිමත් වෙලා හිටියේ. ඒ අවස්ථාවට උදා වුණා. හරිම සතුටුයි. මාස 3-4ක් අපිට රස්සා නැතුව හිටියේ. දැන් ඉතින් ඉස්සරහට ඒ විදේශිකයෝ. සෆාරි ජීප්‍රතයක ගමන් කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාවද 5 දෙනෙකුට සීමා කරන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබා දී තිබුණා. මීට පෙර තිබ්බ විදිහේ සංචාරකයන් පැමිණීමෙන් 50% වගේ තමයි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පසුව යහපත් පසුබිමකින් පස්සේ පෙර පරිදිම සංචාරකයන් උද්‍යාන නැරඹීමේ අවස්ථාව ලබා දීමට කටයුතු. මහජනතාවට කියන්නේ අපේ නිරෝධායන නීතීන් පිළිපදිමින් මේ ස්වභාව සෞන්දර්ය යම් මට්ටමක විඳින්න අවස්ථාවක් තියෙන. ඒ හින්දා අපේ රටේ තියෙන වසංගත තත්ත්වය සැලකිල්ල අරගෙන ඒ නිරෝධායන රීතීන් අනුගමනය කරමින් අපිට සහාය දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ අතර මෙරට සංචාරක ආකර්ෂණය දිනාගත් තවත් සුන්දර ස්ථානයක් වන තංගල්ල පරිවිවැල්ල සාමාන්‍ය දිනවලදී දහස් ගණනින් සංචාරකින් පැමිණෙන ස්ථානයක්. COVID-19 වසංගත තත්ත්වයක් සමග මෙම ස්ථානය පසුගිය මාස කිහිපය පුරාම පැවතියේ දැඩි පාළු ස්වභාවයකින්. නමුත් මේ වන විට එම සංචාරක පාරාදීසය යළිත් සංචාරකයන්ගෙන් පිරී ඉතිරි යන ස්වභාවයක් දැකගත හැකියි. අපිට ඉතින් හරි සන්තෝෂයි කාලයකට පස්සේ ඉතින් ආවේ බීච් එකට ඇවිල්ලා මේ දරුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා නානවා ඒක කරනවා ජනතාව මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට තමන්ගේ විනෝදාස්වාදය ලබා ගන්නවා නම් හොඳයි කියලා තමයි මට දැනෙන්නේ. මේ අතර මාස 3කට ආසන්න කාලයක් වසා දමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයද අද විවෘත කෙරුණා. තැපැල් ඡන්දය භාවිත කරන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. මේ අතර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර තිබියදී නීති විරෝධී පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. අගෝස්තු 5 වනදා මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වන්නේ පළමු වතාවටයි. එමෙන්ම සතියන්තයේ පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සහ මහමැතිවරණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවට වාර්තා වනවා. කෙසේ වෙතත් රැස්වීම පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ අතර ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී පෝස්ටර් බැනර් ඉවත් කිරීමේ කටයුතු සිදුවන බව පොලිසිය පවසනවා. 2020 මහා මැතිවරණයට අදාළව මේ වෙන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඊට අදාළව කටවුට් බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දී තිබෙන්නේ රැස්වීමක් පැවැත්වෙනවා නම් ඒ රැස්වීම භූමියේ සහ ඊට අමතරව අපේක්ෂකයා ගමන් කරන අවස්ථාවලදී එම වාහනේ ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ ලේකම්වරුන් සමග එකඟ වන අවස්ථාවලදී යම් යම් සීමා ලිහිල් කිරීමක් ලැබෙනවා. එවැනි අවස්ථාවලට පරිබාහිරව ප්‍රදර්ශනය කරනු ලබන සියලුම කටවුට් බැනර් පෝස්ටර් ආදී නීති විරෝධී එවැනි නීති විරෝධී බැනර් පෝස්ටර් ආදී තමයි ඉවත් කිරීමට කටයුතු කළේ. ඉදිරියේදී යම්කිසි තැනැත්තෙක් හෝ යම්කිසි දේශපාලන පක්ෂයක් නැවත එවැනි ප්‍රදර්ශනය කිරීම සිදු කරනවා නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම විශේෂ වීඩියෝ සහ ඡායාරූපගත කිරීමේ කණ්ඩායම් සෑම කොට්ටාශයකටම යොදවලා තියෙනවා. ඔවුන් විසින් ඒ සියල්ලව වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූපගත කිරීමෙන් පසුව අධිකරණ කටයුතු සඳහා ඔවුන් ඒ පොලිස් ස්ථානවලට ඒවා බාර දීමට කටයුතු කරනවා. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. රංජන් රාමනගර පටිගත වලින් ඒ තැටි වලින් මොනවද එළියට ආවේ? නඩු කාර්යයන්ට කතා කරලා CID ගේ ඩිරෙක්ටර්ලට කතා කරලා කොල්ලස් කොමිසමේ නිලධාරීන්ට කතා කරලා මොනවද කරුවේ? ඒව තමයි යහපාලනේ වගේ සිද්ධ වුණේ කාලේ. ඒ නිසා තමුන්නාන්ස මේවා හොඳට මතක තියාගන්න. ඒ හොල්මන් තාම සමහර තැන්වල ඉඳලා හොල්මන් කරන හූල්ලා නූල්ලා වගේ තවත් හූල්ලා නූල්ලා ඉන්නවා.
ඒ නිසා ප්‍රබල රජයක් හදාගන්න ඕනේ. අගෝස්තු මාසේ 5 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී. ආණ්ඩුව හිතනවා නම් ඒගොල්ලන්ට 3න් 2 ගන්න පුළුවන් කියලා ඒක හීනයක් විතරයි. මොකද 3න් 2 ගස් බැඳලා නැහැ. කවුරු තර්ජනය කරත් කවුරු බලපෑම් කරත් සමගි ජන බලවේගයේ යන ගමන නවත්තන්න බෑ. මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයත් සමගි ජන බලවේගයේ සතු වෙනවා. දුරකථනයේ කට්ටිය කියනවා ඒගොල්ලෝ සිරිකොත අල්ලන්න හදනවලු. ඒ වගේ මානසික තත්ත්වයක තියෙන්නේ මේගොල්ලෝ පක්ෂ කැඩිලා පක්ෂ විනාශ කරන්න හදනකොට අපේ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි බලන්නේ ආණ්ඩුවක් හදන්න. එක්සත් ජාතික පක්ෂ වැටිච්ච හැම වෙලේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පිහිටුවීමට උදව් කළ අපිට කියන මම මේ බෞද්ධ ඡන්ද පදනම නැති කළා. මේ වගේ තුප්පහි කතා කියන කට්ටිය කීප දෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහත් විනාශ කරන්නේ. ජාතික සමගි බලවේගයේ මේ කෙරුම්කාරයන්ට මම කියනවා පුළුවන් නම් අස් වෙන ලැයිස්තුව අඩු කරා ගන්න. අංගල සමරිකවරයා ඇමතිවරයාගේ ඉඳන් දැන් සතියකට දෙන්නේ 3 දෙනෙක් අස් වෙනවා. වෙන්න යන දේ ඒගොල්ලොන්ට හිතා ගන්න බෑ. ඒ හින්දා කටර එන එකයි කියන එකයි නොකියන එකයි ඔක්කොම කියනවා. අදරුව වගේ මේ දවස්වල හැසිරෙන්නේ. සමගි බලවේගයේ තුල හොරුන්ට, තක්කඩින්ට, ඩීල්කාරීන්ට මෙතන ඉඩක් නැහැ. මෙතන ඉන්නේ මහ බැංකු මංකොල්ලයට දායක වෙච්ච අය නෙමෙයි. සහරාංගේ සිද්ධියට දායකත්වයේ වෙච්ච අය නෙමෙයි. ඒ සියල්ල තුල අද නන්නත්තර වෙලා වැලේ වැල් නැතු ඉන්න එක්තරා කොටසක් විතරක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂය තුල. අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දෙ දිරන්නේ කෙසේද කියන එක නෙවෙයි කරන්නේ. ජනාධිපතිවරණේ කිව්වේ රැට ගෙවල් වලට එනවා කියලා. අපේ ගෙවල් වලට කෙසේ වෙතත් ඒ දිනවල සජිත් ප්‍රේමදාස මහත්මයා රැට අපේක්ෂයෙන් ගෙවල් වලට ගිහිල්ලා ආයාචනා කරනවා. අනේ ඔයා නම් අස් වෙන්න එපා. වැඩි කලනේ අගෝස්තු 5 වෙනිදා වෙනකන් කොමාරි හිතට ධෛර්යය අරගෙන මේ ඡන්ද සටනේ ඉන්න. නැත්තම් මටත් පාර්ලිමේන්තුව යන්න බැරි තත්ත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා කියලා එතුමා කියනවා වෙන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාව වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති ඇතැම් නෛතික තත්ත්වයන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ලේසියෙන් කරගත්ත වැඩක් නෙවෙයි. මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳ මේ අරගෙන තියෙන පියවර ගැන අපිට සෑහීමට පත්වන්න කිසිසේත් පුළුවන් කමක් නැහැ. අද පවතින නීති තත්ත්වය අරපතල අඩුපාඩු තිබෙනවා. අද අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන නීති තත්ත්වය තමයි ද්විත්ව පුරවැසිකමක් තියෙන පුද්ගලයෙකුට මැතිවරණය තරම් කරන්න බෑ. හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් ද්විත්ව පුරවැසියෙක්. සේට වඩා වැදගත් කාර්යභාරය පැවරිලා තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. හැබැයි මේ මැතිවරණ කොමිෂන් සභාවේ වෙන රටක පුරවැසියෙක්. ඒ වගකීම් බාර අරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ අයිතිය අද පවතින නීතිය යටතේ තිබෙනවා. දැන් මේ ළඟදී විශාල ආందోලනයකට ලක්වෙච්ච කොමසාරිස්වරයා වෙන රටක පුරවැසියෙක්. ඒතකොට එයාට කිසිම බාධාවක් නැහැ. මේක පිළිගන්න පුළුවන්ද? මේක සාධාරණද? මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් 3 දෙනෙක් ඉන්නවා. සභාපතිතුමා තව කොමසාරිස්වරුන් දෙන්නේ. එතකොට සම්පූර්ණ සමාජිකත්වයේ 3යි ඝනපූර්ණයක් 3යි. මොකක්ද ඒකේ ප්‍රතිඵල? මුරණ්ඩු විදියට කූට අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා එක කොමසාරිස්වරයෙක් තීරණය කරනවා නම් සහභාගී නොවෙන්න. මොකද්ද ප්‍රතිඵලය? මැතිවරණ පවත්වන්න බෑ. සම්පූර්ණ මැතිවරණ ක්‍රියාදාමයේ කඩාහැටෙනවා. මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට සූදානම් බව සමගී ජන බලවේගයේ සමාජික තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගී ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ අද සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පෞද්ගලික හේතුන් මත නැත්නම් වෙනත් කාරණා පදනම් කරගෙන අපේක්ෂකයන්ගේ වෙනස් වීම, ඉල්ලාස් වීම සහ මාරු වීම භාවිකව සිදු වෙනවා. අපි ඒවා අනුමත කරනවා නෙවෙයි. එවැනි දේවල්වලට මුහුණ දෙන්න සමගි ජන බලවේගයට පුළුවන්. අපි අගෝස්තු 5 වෙනිදා තියෙන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ සියලු පාර්ශවයන් වල අභියෝග වලට මුහුණ දෙන්න ලෑස්තියි. ඒ වගේම මේ වෙනකොට සමගි බලවේගයට විවිධ ආකාරයේ මඩගැසීම්, චෝදනා කිරීම මේවා සිදු වෙනවා. ඒ කිසිවක් අපිට අදාළ නැහැ. මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් තර්ජනය කිරීම ආරම්භ වෙලා. ආපහු වතාවක් කැලෑ නීතිය රජ කරන තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් කාටත් සාධාරණ යුක්ති සහගත නිදහස් මැතිවරණයක් තහවුරු කරන්න කියන කාරණය මැතිවරණ කොමිසමෙම අපි විශේෂයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. මැතිවරණ කාලයක් එළඹ තිබෙන මොහොතක රට තුළ මතුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වයේ මැඩලීම සඳහා රජයේ අවධානය යොමු යුතු බව අසගිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මේ දිනවල දිවයිනේ විවිධ මැරවර සිද්ධි ප්‍රචණ්ඩත්වයක් සිද්ධ වෙන බවක් දකින්න ලැබෙනවා. මැතිවරණ කාලවකවානුවක් එළඹ තිබෙන මොහොතේ රට තුළ සාමය පවත්වා ගැනීමත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කර ගැනීමටත් රජය මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණය අපි විශේෂයෙන් සිහිපත් කරනවා. පසුගිය වකවානුවේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම අපට දකින්න ලැබුණා. වර්තමානයේ නැවතත් ඒවා ඉද්ගත වෙනවා. ඒවා මර්ධනය කර ගැනීමට රජයේ විශේෂ අවධානය යොමු කරන හැටියට ජනාධිපතිතුමාටත් රජයටත් විශේෂයෙන් අපි සිහිපත් කර සිටිනවා. හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, පාට්ලි චම්පික රණවක සහ ජනතා විමුක්ති පෙරමුණ තමන් සමග විවාදයකට නොෙන්නේ ඔවුන්ගේ කළු සල්ලි සහ විදෙස් රටවල වත්කම් පිළිබඳ හෙළිවෙතයි බියෙන් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා පවසනවා. දේශපාලන පරිගැනීම් වලට ලක්වන පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. 2015-2019 අතර කාලය තුල දේශපාලන පරිගැනීම්වලට ලක්වන පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් මැරිටයිම්ස් ආයතනයේ සභාපති නිශංක සේනාධිපති මහතා අද සාක්ෂි ලබා දීම සඳහා පැමිණ තිබුණේ 5 වන දිනටයි. අර්ජුන රණතුංග මහත්මයා කියලා තියෙනවා නිශංක සේනාධිපති හමුදාව හිටපු මිනිහෙක් කොහොමද මේ රටේ ධනපතියෙක් වෙන්නේ කියලා. ඒක කොයිතරම් පහත් ප්‍රකාශයක්ද කියලා ඔබතුමාලට තේරෙනවා. ත්‍රිවිධ හමුදාවේ කිසිම රණවිරුවෙකුට මේ රටේ පොසතෙක් වෙන්න බෑ, ධනවතෙක් වෙන්න බෑ. ඒ කියන්නේ ක්‍රිකට් ගහලා තරඟ පාවලා දීලා තමයි උට ධනවතෙක් වෙන්න පුළුවන් කියලා. මම ඒක තමයි ඔහුගෙන් ඇහුවේ. අර ඇමරිකාවේ තියෙන ඩොලර් ලක්ෂ 6මාරක් වටන ගේ ICC කින් තෑගි දුන්නාද? එහෙම නැත්නම් එයා මුදල් දීලා ගත්තද? ඒ මුදල් දීලා ගත් එක බැංකු හරහා දැනුම් දීලා වත්කම් වලට ඉලිදරව් කරලා තියෙනවා. මම වරාය හොරකම් කරපුවා, හොරෙන් ගෙනාපු ක්‍රේන්ස් ගැන, අර අල්මාරි බඩු මුට්ටු හදපු ගැන ඒක ඔක්කොම මම ප්‍රකාශ කරන්න එන්න කියන නැවත වතාවක් විවාදයකට. ඒ වගේම තමයි අර JVP එක මිලියන 200ක වටිනාකම තියෙන බිල්ඩිමක් කුලියට දීලා තියෙන විජිතේරක් ගෙන ඕන කියලා මම දැක්කා. තව තියෙන මට උඟක් දෙවන්න අයර්ලන්තේ ගෙවල් තියෙන වතු ගැන මේගොල්ලන්ට කියන්න. කැටවල හම්බ කරපු සල්ලි. ඒක ඒගොල්ලොත් එන්නේ නැත්තේ මේ විවාදෙට. දැන් චම්පිකට මම අභියෝග කරා එයාගේ පනම පේපර්ස් වල හොරෙන් හංගලා තියෙන කළු සල්ලි ගැන. කතා කරද්ද වචනයක් නැහැ. මේක තමයි සංවිධානාත්මකව සොරකම් කිරීම සහ කළු සල්ලි සෙවීමේ දේශපාලනය. මේගොල්ලන් අතුගාලා දාන්න මේ මහ ජනතාව පෙරට එන්න ඕනේ. බලංගොඩ කල්තොට ප්‍රදේශයේදී වලවේ ගඟේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දිය කිලිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේ ගොස් ඇත්තේ අවුරුදු 22 සහ 20 වන වියේ පසු වූ තරුණයින් දෙදෙනෙක්. බලංගොඩ කල්තොට වැලිපතයාය ප්‍රදේශයේ වලවේ ගඟේ 20 වන වැලිමංකඩ අසලින් දියනෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී තිබුණේ ඊයේ පස්වරුවේයි. මොරගහේන මිල්ලාව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් විනෝදචාරිකාවක් යන අතරතුර අදාළ ස්ථානයෙන් දියනෑමට ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එහිදී තරුණයන් දෙදෙනෙකු දියගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි ඕපනායක අකරැල්ල හත්තලිහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ 20 හැවිරිදි කොත්මලේ නවතිස්පනේ පදිංචි තරුණයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් අත්හිටුවනු ලැබුවා. එම උත්සවය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි. පසුගිය උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරුදරියන් ඇගීමේ උත්සවයක් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් උත්සවය ආරම්භයත් සමග එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදාළ උත්සවය මැතිවරණ නීති උල්ලංඝනයක් බවට දන්වා එය අත්හිටවන ලෙස දැනුම් දුන්නා. තිල්න ප්‍රදානයක් කිරීමටයි මම මේ වැඩසටහන යොදාගෙන තිබුණේ. නමුත් මේකට විරුද්ධව පැමිණිල්ලක් කරලා තිබෙනවා. මම හිතපු ජනාධිපතිවරයෙක් විදියට කිසිසේත්ම නීතියෙන් පිටස්තරව කටයුතු කරන්නේ නැහැ. ඒ සාතික දීමක්, පිළිද දීමක් මැතිවරණ නීතිය යටතේ නීති විරෝධී කියන එක එතුමන්ලා පෙන්වලා දීලා තිබෙනවා. මම තාම කනගාටු වෙනවා මේ දරුවන්ට ඇතිවෙච්ච අපහසුතාවය පිළිබඳව. මම මේ ස්ථානයෙන් පිටව යනවා. ඔබට දෙන්න දුන්නු දැයගේ පිළිම සහ සාතික පසු මෙතනින් ඉවත් කරගෙන යනවා. ඔබ රජීසි. අනතුරුව හිටපු ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගියේ මෙලෙසින්.
වැල්ලවත්ත සහ මහනුවර ප්‍රදේශයේ සිදු වූ අනතුරු දෙකකින් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරු වලින් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබූ අතර වැල්ලවත්තේ සිදු වූ රියානතුරෙන් ජීවිතක්ෂයට පත් ඇත්තේ මෙරට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක්. වැල්ලවත පොලිස් ඔසමේ පරණ හැවලොක් මාර්ගයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී මෙම අනතුර සිදු වුණේ ඊයේ පස්වරු 5:30ට පමණ. ඒ පාමංකඩ දෙස සිට මායා වටරවුම දෙසට ධාවනය වූ වැගන්නාර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරෙන් වැගන්නාර් රථයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ සැමියා බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළියන්දල ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියයි. අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ පැදවූ පුද්ගලයා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. මේ අතර කටුගස්තොර සිට පේරාදෙණිය දක්වා 10 තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් මහනුවර මූලස්ථාන පොලිස් භූමියට කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ලොරි සහායකයා බරපතල තුවාල ලැබුවා. සුන්පුන් අතර සිරවී සිටි ලොරි සහායකයා ගලවා ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. බරපතල තුවාල ලබා සිටි ඔහු ඇතුළත් කෙරුණේ මහනුවර ශික්ෂණ රෝහලටයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ලොරි රථයේ රියදුරා කටුගස්තොර සෙනරත්වල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රියදුරාට නිින්ද ගියේද නැත්නම් තිරිංග ක්‍රියාත්මක වීමේ දෝෂයක්ද යන පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. එගොඩත් මෙගොඩත් ගම්යා කරමින් ඉදිකර ඇති වැල් පාලම අබලන් වීමෙන් කොස්ගොලන සහ කොළඹෑව ගම්වාසීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා. ඔවුන් චෝදනා කරන්නේ පළාත් සභා දෙකක කඹ ඇදීමක් හේතුවෙන් මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම බලධාරීන් මගහැර ඇති බවටයි. අද රත මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි. කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක යා කරමින් කොස්ගුලන සිට කොළඹෑව දක්වා කුකුලේ ගඟ හරහා ඉදිකර ඇති මෙම වැල් පාලම මතින් දහස් ගණනක් ජනතාව සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට ගමන් කරන්නේ වසර ගණනාවක සිටයි. කාලයාගේ ඇවෑමෙන් මේ වන විට ඉතා දුබල තත්වයකට පත්ව ඇති පාලම හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත්තේ එදිනෙදා කටයුතු වලට ඉන් එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නොවන බැවින්. මේකේ දවසකට මම හිතන 100ක් විතර මේකෙන් අපිත් සුමාන්ට දවසක් දෙකක් වගේ එනවා යන්න එන්න බෑ. බොහොම අමාරුවෙන් තමයි යන්නේ. අතාලම හදලා දෙනවනම් මේක තමයි ලොකුම දෙයක් අපේ මහ ජනයාට. හදිස්සි අනතුරක් වෙලා තියා ලෙඩෙක් වුණොත් එහෙම ලෙඩාව ගෙනියන්නත් ඕනේ පුටුවක තියලා හරි ওই පාලමේ තමයි. මලගයක් වුණත් ඒ මලගේ පෙට්ටිය ගේන්න තරමක් මේ පාලමෙන් බෑ. පෙට්ටිය මගදී කණු දෙක හිර වෙනවා. එහෙම අනන්ත වෙලා තියෙනවා මේ ගමට. පාලමේ ඇති අනතුරුදායක තත්වයට කදිමනිද සුණාකමේ මේ හේතුවෙන් ගම්මානයේ දරුවන් සහ භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපන කටයුතුද එනහිට ඇති අතර පාසල් යාමට ඇති බාධා හේතුවෙන් කොළඹෑව කනිටු විදුහලද වසා දැමීමේ අවධානමකට ලක්ව තිබෙනවා. ගම්මානයේ පුංචි ජීවිතයත් මරණයත් අතර සරණක නිරත වීමට සිදු අවස්ථාවන් ගැනද මතකය අවදි කළා. අපේ අයියා පියෝ වැටෙන ගිහින් එක දවසක් අල්ලගත්තා. අපේ යාළුවෙක් මේ ලෑල්ලක් කැඩිලා ගියා. ඊට පස්සේ අපි තමයි ආවක් ගත්තේ. එක දවසක් ඉස්කෝලේ ඇරලා එනකොට පාලමේ ලෑල්ලක් කැඩිලා අක්කගේ කකුල ගියා. අක්කව ගත්තේ අපි. කොළඹෑව කොස්ගුලන ප්‍රදේශවාසීන් දැඩි ආර්ථික අපහසුතාවකටද පත්ව තිබෙන්නේ සිය භවභෝග අලෙවි කර ගැනීම සඳහා රැගෙන යාමේ පවතින ගැටලුව හේතුවෙන්. කොළඹෑව ප්‍රදේශයේ කම්මල් ජීවත් වෙන අහිංසක ජනතාව වෙනුවෙන් ඉතාම කෙටි කාලයක් තුළ මේ පාලම නිර්මාණය කර දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම කෙනෙක් දෙන්නම් පාලම හදන්න කියලා කරන්නේ. කොයි තිබුණු රජ දෙකටම කිව්වා. දෙකෙන් කෙනෙක්වත් කළා දෙන්නේ නැහැ කිසිම දෙයක්. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ මෙම වැල් පාලම හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.
හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණ කළ නිලුව ලංකාගම කිතුල් මදින්නන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට විශේෂ බහර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එළඹෙන සතියේදී අදාළ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා දකුණක කිතුල් කේන්ද්‍රස්ථානයේ ලංකාගම කිතුල් මදින්න පසුගිය 7 වෙනිදා හිරු මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා අප අනාවරණ කළා. වසර 10කට අධික කාලයක සිට කිතුල් ගසට වැළඳෙන හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මේ ගම්වැසියන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳවද අප එහිදී තොරතුරුගෙන ආවා. තම ජීවිත අවදානමද නොතකා සිදු කරන මේ පාරම්පරික කර්මාන්තය රැක ගැනීමට ඉදිරිපත් වී ඇති කර්මාන්තකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. මේ පිළිබඳ අදාළ විශේෂ බහර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අවධානය යොමු වූ අතර ඒ අනුව නිලධාරීන් පිරිසක් ගැටලුව පිළිබඳ සොයා බැලීමට ලංකාගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලයට මේ ව්‍යසනයේ පිළිබඳ කරුණු එළියට ගෙනාව එක් ගැන. මේ පිළිබඳ විමල් වීරවංශ මැතිතුමා ඒ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමු කරලා අපිට නියෝග කරා වහාම මේ ප්‍රදේශයට පැමිණිලා සිදුවී ඇති විනාශය පිළිබඳ වාර්තාවක් සකසලා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකසන්න. කිතුල් සම්බන්ධව රටේ ඉන්න විශේෂඥයන්ගේ කමිටුවක් අපි දැනටමත් කතා කරලා තියෙනවා. මේ විශේෂඥයන්ට අපි ලබන සතිය ඇතුළත පරීක්ෂාවක් කරලා හටගෙන තියෙන රෝගය පළවෙනිම අපි රෝගයෙන් නිදහස් විය යුතුයි. ඊට ප්‍රතිකර්මය කුමක්ද කියන එක ඒ විශේෂඥයන් සමග එකතු වෙලා ලබන සතිය ඇතුළතදීම අපි ඉවර කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බම්බලපිටිය තුමුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු රියා අනතුරකින් මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරින්ද රත්වත්තේ නැමැති 24 හැවිරිදි සැකකරු මේ මාස 19 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර අදාළ සැකකරු අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන මීළඟ නඩුවාරයේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. මෙලෙස රියානතුරින් ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 9 වනදා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ වළක්වා එහි සැකකරු අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික කොස්තාපල්වරයායි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තංගල්ල මූලික රෝහලේ රජයේ හෙද නිලධාරීන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පරිපූර්ණක අතුරු වෛද්‍ය ඒකාබද්ධ සංගමය සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් පැවසුවේ විරෝධතාවයේ අතරතුර හදිසි ප්‍රතිකාර ඒකකය විවෘතව තිබෙන බවයි. කපුටන් අනපේක්ෂිත ලෙස මේ යාමේ පුවතක් පොළොන්නරුව වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා. ගාල්ල මකුළුව සුධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදී දක්ෂිණ රැජින දුම්රියේ සුඛෝපභෝගී මෝටර රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු සිට ඇතත් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටයි. පලාගම කරවිලගල ගම්මානයට කඩා වැදුණු වනාලියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ගම්වාසියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම පුද්ගලයාගේ එක් පාදයක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා. ගම් වැදුණු වනාලියා කලාවැව රක්ෂිතයට පළවා හැරීමට ගල්කිරියාගම ප්‍රදේශවාසීන් සහ වනජීවි නිලධාරීන් කටයුතු කළා. රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 62ක් සමග 31 හැවිරිදි කාන්තාවක් කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට මරණ දණ්ඩනයට නියමව සිටින හා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්කුඩු බෙදා හැරීමේ නිරත වන මෙම කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 5ක් ඉලෙක්ට්‍රොනික තරාදි 2ක් සහ මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රටවටා හිරෝ. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳවයි. දැන් ලෝවටා හිරෝ.
කළු ජාතිකයන් දෙදෙනෙකු මිනෙසෝටාහිදී සහ ඇට්ලන්ටාහිදී පොලිසිය විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඇමරිකාවේ ආරම්භ විරෝධතා තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. වර්ගවාදයට සහ කළු ජාතිකයන්ට සිදුවන අකටයුතුකම් නතර කරන ලෙස බල කරමින් මෙම විරෝධතා දවල මන්දිරය අසලද ක්‍රියාත්මකයි. මෙවන් පසුබිමක 74 වන ජන්මදිනයේදා ආපසු දවල මන්දිරය වෙත පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් මගහැර ගමන් කළ ආකාරයයි මේ. What did the First Lady give you for your birthday? What about birthday present from the First Lady? Mr. President, how is your health? මෙක්සිකෝවේ ගිනිකන්දක් සක්‍රිය වී ඇති ආකාරය විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. වැසි සහිත කාලගුණය හේතුවෙන් බටහිර බෙන්ගාලයේ මහල් 3කින් සමන්විත අඩක් නිම කළ ගොඩනැගිල්ලක් කඩා වැටෙන ආකාරයයි මේ. මේ සූදානම සමුගෙන යන්නට. පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.